අයිබන් කටිය හැමෝටම සුබ දහවලක්. එහෙමනම් ඔන්න අපි ආරම්භ කරන්න හදන්නේ මේ ප්‍රශ්න පත්‍ර පන්තියේ 38 වෙනි පේපර් එක. මම හිතනවා කටිය මේ විදිහට වැඩ ටික අවසන් කරලා ඇති. ප්‍රශ්න පත්‍රයට අදාළ වැඩ ටික විතර කරලා ඇති. අද දවසේ ප්‍රශ්න පහක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මම සම්පූර්ණ කරන්න. මොකද ජ්‍යාමිතිය යටතේ තියෙන ප්‍රශ්න ටිකක් විතර ලොකුයි. ඒක ඇතුලේ වැඩ ගොඩක් තියෙන හින්දා මම හිතනවා කටිය වැඩ ටික සම්පූර්ණ කරලා ඇති මේ විදිහට. හරි. කටිය නම් මම හිතන්නේ තාමත් සම්බන්ධ වෙලා නැහැ ඔක්කොම වගේ. මම හිතන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ දන්නේ. හරි. එහෙනම් වැඩේ පටන් ගමු බලන්න. හරි. අපේ අද දවසේ පළවෙනි ප්‍රශ්නය තුල නැගෙන්නේ භාග පාඩමෙන් භාග සම්බන්ධ ගැටලුවක්. මොන මුලින්ම කාරණේ බලමු කී දෙනෙක් සම්පූර්ණ ලකුණු ටික තියනවද කියලා භාග කොටසට අදාළව. පුද්ගලයෙක් තම මාසික වැටුපෙන් තුනෙන් එකක් ආහාර පාන සඳහාද හතරෙන් එකක් තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහාද වියදම් කරයි. ආහාර පාන හා අධ්‍යාපනය සඳහා වැය කරන මුදල මුළු වැටුපෙන් කුමන භාගයක්ද? ආහාර පාන වලටයි අධ්‍යාපනය සඳහායි වැය කරන ප්‍රමාණය මුළු වැටුපෙන් කවර භාගයක්ද කියලා ඉතින් ඔන්න අහන්න. පළවෙනි ප්‍රශ්නේ. ඉතින් අපි දන්නවා ආහාර පාන වලට 3න් 1යි අධ්‍යාපනය සඳහා 4න් 1යි. එහෙනම් වැය කරන සම්පූර්ණ ප්‍රමාණය ගන්න ওই දෙක එකතු කරන්න ඕනේ. ඔව් සම්ලිගේ අදහසක් තියෙනවා බලමු ඒක හරිද කියලා. එහෙනම් මේක 4න් උඩත් එහෙමනම් 4න්. මේක 3න් එහෙමනම් උඩත් 3න්. හරේ සමාන කරගන්න එපා. එහෙනම් මේක 12න් පංගුවක් කරගත්තා. මෙයාවත් 12න් පංගුවක් කරගත්තා. එහෙනම් 12න් 4යි 12න් 3යි කියන්නේ ඔක්කොම එකතු කරොත් 12න් පංගු 7යි. 12න් පංගු 7යි. ඔව් අයනි 12න් පංගු 7යි. භාෂි ඔව්නේ. 12න් පංගු 7ක් එන්න ඕනේ ඔන්න පළවෙනි කාරණේට. හරි නේද? එහෙනම් එයාගේ ආහාර සඳහා සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැටුපෙන් 12න් 7ක්. ඊළඟට අපිට කියනවා ඉතිරියෙන් අන්න එහෙනම් තේරුම් ගන්න ඕනේ එහෙමනම් 12න් 7ක්ම ඇවිල්ලා අර කාරණා දෙකට යනවනම් ඔහුගේ ඉතිරිය කොච්චරද කියලා අපි ඉස්සෙල්ලා බලමු. ඔහුගේ ඉතිරි කොටස බලමු. එහෙනම් ඉතිරි කොටස වෙන්නේ ඔක්කොම 12න් 12ක් තියෙන්නේ නැතිනේ. ඒකනේ 12න් 7ක් වියදම් කරන්නේ. එහෙනම් ඉතිරි වෙන්නේ කොච්චරද? 12න් පංගු 5ක්. ඒ ඉතිරි වෙන ප්‍රමාණය 12න් පංගු 5 නම් ඒ ඉතිරි වෙන ප්‍රමාණයෙන් 5න් 4ක් තමයි වෙනත් වියදම් සඳහා වැය කරන්නේ. වෙනත් වියදම් සඳහා වැය කරන්නේ එහෙමනම් ඒ ඉතිරිය. එහෙනම් වෙනත් වියදම් සඳහා කොච්චරක් වැය වෙනවද කියලා. එහෙනම් වෙනත් වියදම් සඳහා වියදම් කරන්නේ අර ඉතිරි වෙච්ච 12න් 5න් 4ක්. එහෙනම් 5ට 1යි 5ට 1යි කැපිලා යනවා. 4ට 1යි 12ට 3යි කියලා කැපිලා යනවා. එහෙනම් 3න් පංගු 1යි. කෙනෙක් කියනවා 12න් පංගු 4යි කියලා. වැරදි නැහැ. හැබැයි සරල කරලා තියන්න. එහෙනම් වැටුපෙන් ඉතිරි වෙන ප්‍රමාණය හරි. එහෙනම් අවසානයේ ඉතිරිය බලන්නයි ඕනේ. එහෙනම් ඉස්සෙල්ලා බලමු. දැනට මුළු වියදම. එහෙනම් ඉස්සෙල්ලා ආහාරයි අධ්‍යාපනයටයි 12න් 7ක් ගියා. ඊට පස්සේ දැන් වෙනත් වියදම් වලට 3න් 1ක් ගියා. එහෙනම් දැනට මුළු වියදම් ප්‍රමාණය බලන්න. එහෙනම් මේක 4න් උඩත් 4න් ගුණ කරලා බැලුවොත් 12න් 7යි මෙතන 12න් 4යි. ඒ කියන්නේ ඉතින් 12න් 11යි. මෙන්න එහෙමනම් දැනට මුළු වියදම්. එහෙනම් දැන් ඔහු අත් ඉතිරි කොටස. එහෙනම් දැන් ඔහු අත ඉතිරි කොටස වෙන්නේ වියදම් කළ 12න් 11ක්. මේනම් ඔක්කොම 12න් 12ක් තිබිලා
12න් 11ක් වියදම් කරලා කියන්නේ දැන් එහෙමනම් ඔහුගේ අතේ ඉතිරි වෙන්නේ කොච්චරද? 12න් 1යි. අන්න හරි. 12 සිංහල ඔව්. තේම එහෙම නේද? 12න් 1යි. එහෙනම් රෝමංක 4 වැටුපෙන් ඉතිරි වෙන මුදල 5000යිලු. එම නිසා එහෙමනම් ඔය කියන්නේ 12න් එකක වටිනාකම ඇවිත් සමානයිලු රුපියල් 5000ට. එහෙනම් අපෙන් අහන්නේ මොකක්ද? ඔහු වෙනත් වියදම් සඳහා වැය කරන මුදල. ඉතින් වෙනත් වියදම් වලට වියදම් කරන මුදල හොයන්න කලින් මං මුළු වැටුප ඕනනම් හොයලා ඉන්නම්. ඔයගොල්ලන් කෙලින්ම ගන්නත් ඇති සමහරක් විට මම මුළු වැටුප හොයලා ඉන්නම්. එහෙනම් මුළු වැටුප කියන්නේ 5000 ගොඩවල් 12ක්. ඒ කියන්නේ රුපියල් 60000ක්. මෙන්න ඔහුගේ මුළු වැටුප. ඉතින් අපි දන්නවා ඔහුගේ මුළු වැටුපෙන් 3න් එකක් වෙනත් වියදම්. එහෙනම් වෙනත් වියදම් සඳහා යන්නේ කොච්චරද? අර මුළු වැටුප වෙච්ච 60000න් 3න් එකක්. එහෙනම් 3ට 6 කැපුණාම 2යි. ඒ කියන්නේ රුපියල් 20000යි. ඒ කියන්නේ රුපියල් 20000යි. ඔන්න කාරණේ. බලන්න ලකුණු ටික තියෙනවාද කියලා ලකුණු 2යි. මෙතනට ලකුණු 2යි. මෙතනට ලකුණු 3යි. මෙතනට ලකුණු 3යි. කවුෂාන් ලකුණු 10ම ඇතිද? විනෝක මොකක්ද අපේ හරිද? ඔව් මේක 3න් 1 එහෙම නැත්නම් 12න් 4 කියලා තිබ්බට කමක් නැහැ. ලකුණු අඩු කරන්නේ නැහැ. නමුත් සරල කරන්න ඕනේ. ඔව් දවසාද ඔව් කමිත් හොඳයි සතුටුදායකයි. මෙත්නි හරිනේ බජුතාර හොඳයි විනෝද හොඳයි තේම හරි ආලෝක මොකටද විනෝ අනුෂ්ක හරිද හර්ෂණී ඉෂාන් හරිද වැඩේ ජිත්මි හොඳයි දුල්මිනි මම දැන් හැරිලා තියෙන්නේ සෝහන්සි හරිද වැඩේ සස්මිත මම මේ දවස්වල දැක්කේ නෑ එතකොට සයිඩ් හරිනේ මෙහෙත්ම වාක්‍ය හරිද වැඩේ ගොන්දාර ඉතින්ද හරි හොඳයි ඔන්න පළවෙනි කාරණාව මේක අපිට පළවෙනි කොටසේ විහගත රචන ප්‍රශ්නයක් විදිහට සම්පූර්ණයෙන් ලැබෙන එකක්. හරි ඔන්න බාහුව ප්‍රශ්න. අත්දැකීම් තියෙනවා දැන් ගොඩක් කතාවක් අපි මේ ගැන කතා කරලා තියෙනවා. බාහුව ගැටලු ගොඩක් කතා කරලා තියෙනවා. එච්චර ගොඩාක්ම අමාරු ගැටලුවක් නෙවෙයි ඔන්න අද දවසේ පළවෙනි සාකච්ඡාව. හරි. හොඳයි. යන්න ඉදිරියට යනවා බලන්න. හරි නේද? හරි ළමයි. එහෙම වේවි. අනිවාර්යයෙන්ම. හරි මම දැනගත්තා. එහෙම වෙන්නේ නැති කියලා දුන්නේ. හොඳයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 2. රූපේ දක්වා ඇත්තේ ඍජුකෝණාකාර පිට්ටනියකි. එහි ඍජු කේන්ද්‍රික ඛණ්ඩ ආකාරයෙන් AOB කොටසේ හරි මේ කේන්ද්‍රික කොටසේ තියෙන්නේ මල්. ඉතුරු කොටසේ මල් නැහැ. එහෙනම් මුලින්ම පළවෙනි ප්‍රශ්නේ ඔන්න අපේ වර්ගඵල පරිමිතිය ගැටලුව ඊළඟ වියගත රචනා ප්‍රශ්නේ විභාගයේ අපිට හම්බ වෙන AB ඡාප දිග. එහෙනම් අපි මුලින්ම AB ඡාප දිග හෙව්වොත් අපි දන්නා වෘත්තයක වටේ දිග හොයන සූත්‍ර දෙකක් 2πr 5d අරේ දීලා තියෙන හින්දා 2πr. හැබැයි මේක කේන්ද්‍රික ඛණ්ඩයක් ඒ නිසා මේක කේන්ද්‍රික භාගයෙන් ගුණ වෙන්නත් ඕන. මේක 4න් එකක් 90ක් නේ. වෘත්තයෙන් 4න් පංගුවක්. එහෙනම් 2πr 5 කියන්නේ 7න් 22යි. අරය වෙන්නේ මේක 7 නම් මේ පැත්තත් 7යි මේ පැත්තත් 7යි. අරය 7යි. ගුණ කිරීම කේන්ද්‍රික භාගය. 7ට 1යි 7ට 1යි කැපිලා යනවා. 2ට 1යි මෙතනට 2යි ආපහු 2ට 1යි මෙතනට 11යි. එහෙනම් අපිට AV
මීටර 11ක් චාප දිග. ඔන්න පළවෙනි එක. ඔව් ඒක හරි. මල් වවා නොමැති ABCD කොටසේ පරිමිතිය. ඉතින් මේ ටික දැන් අපි දන්නවා 11යි. මේ මුළු දිග 15යි, මේ ටික 7යි, මේ ටික 4ක්, මේ ටික අනිවාර්යෙන් 8ක් වෙන්න එපා. ඔක්කොම 15ක් වෙන්න. එහෙනම් රෝමාංක 2 ABCD කොටසේ පරිමිතිය වෙන්නේ එහෙමනම් 15යි 7යි 8යි 11යි 15යි 7 කෑල්ලයි 8 කෑල්ලයි 11යි මෙන්න මේ ටික තමයි ඕනේ මෙන්න මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා මෙන්න මේ ටික ඔය ටිකනේ ඕනේ එහෙනම් එනවා අපිට 44ක් එනවා කියලා සෝහන්සේගේ අදහසක් තියෙනවා මොකද කියන්නේ 44ක් එනවද නැහැ නේද ඔව් 41ක් තමයි එන්නේ ඔව් ක්‍රමාංක 2 41 ඒක තමයි හරි හොඳයි ඊළඟට ABCD කොටසේ වර්ගඵලය ඒ කැලේ වර්ගඵලය හොයන්න කොහොමද අනේ ඒක කරගන්නේ වර්ගඵලය ඉතින් අපි දන්නවා කට්ටිය මෙහෙම දෙයක් හරි අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න ඉස්සල්ලාම හොයන්න පුළුවන් මුළු එකම නේද සම්පූර්ණ එකම හොයලා ඉන්න පුළුවන් මුළු කොටුවේම වර්ගඵලය එහෙනම් මුළු කොටුවේ වර්ගඵලය හොයනවා නම් ඒක ඍජු කෝණාශ්‍රයක් නේ එහෙමනම් දිග ගුණ කිරීම පළල දිග 15යි පළල 7යි එහෙනම් අපිට ඒවි 105 වර්ග මීටර ඊට පස්සේ අපිට පුළුවන් අර අඳුරු කරපු කොටස එහෙම නැත්නම් කේන්ද්‍රික වර්ගඵලය හොයාගන්න එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩ වර්ගඵලය හොයාගන්න එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩ වර්ගඵලය ගන්නකොට අපි දන්නා වෘත්තයක වර්ගඵලය πr වර්ගය හැබැයි මේක කේන්ද්‍රික ඛණ්ඩයක් හින්දා ගුණ කරන්න ඕනේ කේන්ද්‍රික භාගය. π කියන්නේ 7න් 22යි අරය 7යි. ගුණ කිරීම 4න් 1. එහෙනම් 7ට 1යි 4ට 1යි කැපෙනවා. මෙතනට 11යි මෙතනට 2යි. එහෙනම් අපිට එනවා 77 බෙදීම 2ක්. ඒ කියන්නේ 38.5. එහෙනම් දැන් අපිට පුළුවන් ABCD වර්ගඵලය හොයාගන්න. එහෙනම් මුළු වර්ගඵලය 105න් 38.5ක් අඩු කරමු. ඔන්න බබාලට අඩු කරන විදිහත් කිව්වොත් දශම තියද 105 තියෙන්නේ පිටිපස්සේ. ඒකෙන් 38.5. එහෙනම් 5යි මෙතන දැන් 4යි 14න් 8ක් ගියොත් 6යි 9න් 3ක් ගියොත් 6යි. කීයක් එනවද? ඔව්. අය මේ කියනවා 66යි 0.5ක් එනවලු වර්ග මීටර. හරිද වැඩි? එහෙනම් මෙතනට වෙනකම් බලන්නකෝ තත්ත්වය මොකද කියලා. හරිද කියලා? එතන වෙනකම් වැරද්දක් සිද්ධ වෙලා නැහැලු. ලකුණු ලැබීම මේ විදිහට ඡාප දිග ගන්නවට ලකුණු 2ක්. පරිමිතිය ගන්නවට තව එක ලකුණක්. මේ කාරණාව හොයලා මේ කාරණාව හොයලා මේක හොයනකොට තව ලකුණු 4ක්. ඔව් කෙනෙක්ට 66යි භාගයයි කියලා තිබ්බත් කමක් නැහැ. භාගයක් විතර තිබ්බත් ඒකේ වැරද්දක් නැහැ. 66යි භාගෙ හෝ එහෙම නැත්නම් ඉතින් ඕගලන්ට පුළුවන් අර විදියට 66.5යි කියලා උනත් කියන්න. රෝමාංක 4 කොටසෙදි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරයේ AOB කොටසේ වර්ගඵලයට සමාන වන පරිදි හා ඒ වෙනුවට AO ආධාරක පාදයක් වනසේ ඍජුකෝණාකාර ඍජුකෝණික ත්‍රිකෝණාකාර කොටසක මල් වගා කරේ නම් AO ආධාරක පාදයක් වන විදියට. එහෙනම් අපි ඍජුකෝණීය ත්‍රිකෝණයක් ඇඳගත්තොත් AOB කියන කෙනා
ලැබෙන විදියට මෙන්න මෙහෙමනේ. මෙන්න මේ වගේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේ වගේ ඍජු කෝණික ත්‍රිකෝණයක් හදන්න ඕනේ. හැබැයි අරයගේ වර්ගඵලයට සමානයි. අර වර්ගඵලයේම එනවලු. හරි මිනුම් ටිකනේ ලකුණු කරන්න ඕනේ. එහෙනම් මෙන්න මෙහෙම. එහෙනම් අපි දන්නවා මේ දිග නම් 7යි කියලා. මේ දිග හොයාගත්තා නම් හරි. ඉතින් එහෙමනම් රෝමාංක 4 කොටසේදී මම මේක x කියලා ගන්නම්කෝ. එහෙනම් AOX ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නත් ඕනේ අර වර්ගඵලෙම. ත්‍රිකෝණයේ වර්ගඵලයම තමයි කේන්ද්‍රික ඛණ්ඩ වර්ගඵලය වෙච්ච 38.5ම තමයි. අපි හිතුවොත් මේ දිග සිම්පල් A කියලා. අපි දන්නවා ත්‍රිකෝණික වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. ඉතින් අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය 38.5යි කියලා. එහෙනම් භාගයයි මේක ආධාරකයේ විදිහට නම් මේක ලම්බ උසනේ. එහෙනම් ආධාරකයේ විදිහට ඒව ගත්තොත් ලම්බ උස 7 දෙක මාරු වුණාට කමක් නැහැ. එහෙනම් කැපෙන්නේ නැහැ කවුරුත් බෙදීම දෙක ලවන දෙපැත්තම වැඩි කරමු දෙකෙන් මේ පැත්තත් වැඩි කරමු දෙකෙන්. එහෙනම් 7යි A සමානයි 77යි. 38.5 දෙකෙන් ගුණ කරොත් දෙපැත්තම දෙකෙන් බෙදුව මේ 7ෙන් බෙදුවොත් A සමානයි 11. එහෙනම් මෙතන මෙන්න ආවිල්ලා 12. 11. බලන්නකෝ ඒක ලකුණු වෙලා තියෙනවද කියලා. ඒකත් අවශ්‍යයි. ඔන්න ඒ වැඩේ හරියට කරලා තියෙනවා නම් තව ලකුණු දෙකක් හම්බ වෙනවා. අවසාන ප්‍රශ්නේදී කියන්නේ මල් වවා ඇති කොටසේ ඉතිරි මේකේ මම හදුවානේ මල් වවා නැති කියලා හදාගන්නයි කිව්වා. මෙතන මල් වවා නැති. ඔව්. නෑ ඒක අවශ්‍ය නෑනේ ත්‍රිකෝණයේ මිනුම්නේ අපිට ඕනේ. ත්‍රිකෝණයේ මිනුම්නේ ඕනේ. හරි. ඔයා කියන්නේ විකර්ණයත් අවශ්‍ය නම් පුළුවන්. නමුත් මූලිකව අපිට ආධාරක පාදයයි ලම්බ උසයි තිබ්බනම් ඇති ත්‍රිකෝණයේ වර්ගඵලය පෙන්වන්න කරන කොටස විතරක් තිබ්බත් එහෙම ඇති. විකර්ණය දාන්න අවශ්‍ය නැහැ. ඔව් කවුෂන් ඒකක හරි ගස්සන්න. මෙතන අපිට කියනවා මල් වවා නැති කොටස ඉතිරි කොටසේ තන පිළිලේ ඇල්ලීමට රුපියල් 66500ක් වැය වේ නම් වර්ග මීටර එකක. එහෙනම් මුළු වියදම දීලා තියෙනවා. අපිට මුළු වියදම කොච්චරද 66500ක් වියදම් වෙනවා. එහෙමනම් අපෙන් අහනවා රෝමාංක 5ේදී අපෙන් අහනවා මොකද කරන්න කියන්නේ? සම්පූර්ණ එකම කරන්න 66500ක් යනවා නම් වර්ග මීටර් එකක ඇල්ලීම වියදම. එහෙනම් මොකද කරන්න ඕනේ ඒක හොයන්න. එහෙනම් අපි දන්නවා 66500 කියන්නේ ඔක්කොම ටිකනේ. එහෙනම් එකක් බලන්න 66500 අපි දන්න ABCD ඒ කියන්නේ මේ මල් වගා කරලා නැති කොටසේ වර්ගඵලය 66.5යි. ඒකෙන් බෙදන්න. දශම තියාගෙන බෙදන්න බෑ දශම ඉවත් කරන්න ඕනේ. එහෙනම් 10න් උඩත් එහෙමනම් 10න් මෙන්න මෙහෙම ඒ උඩට බිඳුවක් වැඩි වෙයි. මේක දශම 2ක් පස්සට ගන්න 665. දැන් 665න් බෙදුවොත් අපිට ඒ වියදම කීයක් කියලාද? රුපියල් 1000ක් කියලා. ඔන්න අවසාන ලකුණ. දැන් දෙක ලකුණ. ඔන්න අපේ වර්ගඵල පරිමිතිය ගැටුවා. රුපියල් 1000ක් කියලා ඒක. අඩුපාඩුවක් ඇත්නම් හරි ගස්ස ගමුකෝ ඉතින්.
හොඳයි ඒ ගාන ගොඩක් කට්ටිය ලකුණු 10ම ගන්න බැරි වෙලා වගේ. කිහිප දෙනයි ලකුණු 10ම අරගෙන තියෙන්නේ මට පේන විදියට. ලකුණු 7 තමයි ගොඩක් කට්ටිය ඉන්නේ මට හිතෙන්නේ අවසාන ලකුණු 3 අර්බුදයක ඉන්නේ. ඔව්. එහෙම තමයි ගොඩක් විට මට දකින්නේ. 7ක් තියෙනවා 8 තියෙනවා ගොඩක් අය. හොඳයි අපි ඊළඟ කාරණේට ආවොතින් එවනම් මොනවාද වාසිය දෙවෙනි සාකච්ඡාව. හරි ඊළඟ කාරණේට ආවොතින් තුන්වෙනි කාරණේ සමද්විපාද ත්‍රිකෝණයක හරි වෙන මේක තමයි අපිට මුලින් තියෙන මුලින්ම ක්‍රමයක් සාධනය කරන්න තියෙනවා. හරි අපි බලමු ක්‍රමයේ සාධනයේ සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකකට සම්මුඛ සමාන වෙන මුලින්ම සමද්විපාද ත්‍රිකෝණයක් ඇඳගමු. සමද්විපාදය කියන්නේ පාද දෙකක් සමානයි කියන විත්තියනේ. එහෙනම් පාද දෙකක් සමාන වූ ත්‍රිකෝණයක්. අපි හිතමු මේ පාද දෙක සමානයි කියලා. එහෙනම් ABC නම් ත්‍රිකෝණයක්. ඒකේ පාද දෙකක් සමානයි. එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කොණ සමාන වෙනනම් අපි මුලින්ම මේක ඔප්පු කරනවා නම් මුලින්ම කියමු දත්තයක් අපිට දෙනවා කියලා. ABC ත්‍රිකෝණයේ AB පාදය සමානයි AC පාදයට. ඕක තමයි අපිට දුන්නේ. එහෙනම් අපිට ඔප්පු කරන්න ඕනේ. ඒකට අපි කියනවා සාක U කියලා සාධනය කළ යුතු දේ. ඔප්පු කරන්න ඕනේ මේ සමාන පාද වලට ඉස්සරහින්. කියන්නේ මේ පාදෙට ඉස්සරහින් ඉන්නේ ABC. කෝණය ඇවිල්ලා සමානයි මේ පාදෙට ඉස්සලා ඉන්න ACB කියන කෝණයට. ඔය කියන කෝණ දෙක සමාන බව පෙන්වන්න තමයි තියෙන්නේ. එහෙනම් පොඩි නිර්මාණයක් අපිට සිද්ධ වෙනවා කරගන්න. මොකක්ද අපේ නිර්මාණය? අපේ නිර්මාණය තමයි A කියන ශීර්ෂයේ සිට අපිට දෙවිදියකට කරන්න පුළුවන්. ඉන්න තා අපි මෙහෙම ගමු. ගොඩක් කට්ටියට මම පුරුදු කරේ අනිත් විදියට. BAC කෝණයේ සමච්ඡේදකය AD ඇඳීම. මේ කියන කෝණයේ සමච්ඡේදකය අඳිනවා. ඒ කියන්නේ මේ කෝණය දෙකට බෙදෙනවා. ඒක AD ලෙස මම නම් කරනවා. මේ කෝණ සමච්ඡේදකය කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි. අන්නේ කෝණ සමච්ඡේදකය ඇඳගත්තා. හරිද? එහෙනම් දැන් අපි මොකද කරන්නේ? අපේ සාධනයට යමු. මුලින්ම මම ඔප්පු කරන්න ඕනේ දැන් මේ කෝණයට මේ කෝණේ සමානයි කියලානේ. එහෙනම් මුලින්ම මම මොකද කරන්නේ? ABD කියන ත්‍රිකෝණයයි ඔව් හොඳ ප්‍රශ්නයක් මගේ අතින් වැරද්දක් වෙලාලු. මම නිර්මාණයක් කරා ඒ නිර්මාණය මම තදීරෙන් කරා. ඒක මගේ අතින් වෙච්ච වැරද්දක්. ඔව් ඒක කැලීරකින් කරන්න ඕනේ. හරි. එහෙනම් ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය සලකා ABD හා ADC ත්‍රිකෝණය සලකා මම ওই ත්‍රිකෝණ දෙක අංග සම කරන්න උත්සාහ කරනවා. එහෙනම් මුලින්ම මට පේනවා AD කියන පාදේ පොදුයි. ඒක පොදු පාදය. ඊට පස්සේ මම කියනවා AB කියන පාදය සමානයි කියලා AC කියන පාදෙට. ඒක දීලා තියෙනවා. ඒක එහෙමනම් දත්තය. තව මම දකිනවා BAD මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි. ඒක නිර්මාණය තුලින් කරගත්ත දෙයක්. එහෙනම් BAD කියන කෝණය BAC කියන කෝණයට සමානයි. හේතුව තමයි ඒක නිර්මාණය අපි කරගත්ත දෙයක්. එහෙනම් දැන් අපිට පුළුවන් කියන්නේ එම නිසා අංග තුනක් හරි ABD ත්‍රිකෝණය අංග සම වෙනවා ADC කියන ත්‍රිකෝණය.
මොකක්ද අංග සම අවස්ථාව? පාද දෙකයි ඒක මැද්දේ කෝණය. එහෙනම් පාකෝපා. පාකෝපා අවස්ථාවේ යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. පාදයක් කෝණයක් පාදයක්. ඒකත් හරි. එහෙනම් දැන් අපේ කාරණේ එහෙනම් අපිට පුළුවන් කියන්න අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමානයි. ඒ හින්දා අපිට පුළුවන් කියන්න ABC කෝණයයි අනිවාර්යයෙන්ම ACB කෝණයයි සමාන වෙන්නම ඕනේ. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙම නැත්නම් ඉතිරි අංග සමාන වෙවි. එහෙම නැත්නම් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන වෙවි. එහෙම නැත්නම් කරන්න බැරි වෙච්ච කට්ටිය අඩුපාඩු හදාගමු මිනිත්තුවක් දෙන්නම්. ඔය අංග සම වැඩේ හරියට ඇවිල්ලා නම් ඔය කියන ඔප්පු කිරීම ඇවිල්ලා නම් ලකුණු 4ක් තියෙනවා. මතක තියාගන්න ඕනේ අපේ කට්ටිය අපි මේ කියන පළවෙනි කොටසේදී කරන්නේ දෙන ලද ගැටලුවක් ඔප්පු කරන එක නෙවෙයි. දෙන ලද ගැටලුවක් රූප සටහනක් තුළ තියෙන ගැටලුවක් ඔප්පු කරන එක නෙවෙයි. එහෙමනම් ඕගලන්ට සාධනය කියන කොටස විතරක් තිබ්බත් ඇති. නමුත් මෙතන මේ ඒ කොටස තුළ තේමා අපි කරන්නේ ජ්‍යාමිතික ප්‍රමේයක්. මේ ඇත්තටම සමද්විපාද ප්‍රමේයනේ. මේ අපි කරන්නේ සමද්විපාද ප්‍රමේය ඔප්පු කරන එක. එතකොට මේ ප්‍රමේය ඔප්පු කරන්න අවශ්‍ය කරන රූප සටහන, තොරතුරු, කල යුතු දේ ඒ ඔක්කොම අපි විසින් කරන දේවල්නේ. ඒ ප්‍රමේය තුල අන්තර්ගත දේවල්නේ. එතකොට ඒ සියල්ල නිරූපණය වෙන්න ඕන. දැන් දෙවෙනි ගැටලුවේදී එහෙම අවශ්‍ය නැහැ. ඒකෙදී අපි ජ්‍යාමිතික ප්‍රමේයක් ඔප්පු කරන්නේ. එතකොට දත්තය සාධනය කළ යුතු ඒවා ලිව්වේ නැතුණාට කමක් නැහැ. නමුත් මෙතනදී අනිවාර්යෙන් ප්‍රමේයක් ඔප්පු කිරීමක් ආවොත් ලියන්න වෙනවා. ඒක ලියලා නැත්නම් එක ලකුණක් අඩු කරන්න. ප්‍රමේයක් සාධනය කරද්දී අනිවාර්යෙන් ඔක්කොම ඕනේ. හොඳයි. හරි. ඒක කමක් නැහැ දුල්මිනේ. මතක තියාගන්න හැබැයි එතන නිර්මාණ කටයුතු සියල්ල කරන්න ඕනේ කඩේරෙන්. හොඳයි. දැනට කමක් නැහැ. හැබැයි ඒක කරන්න එපා ආපහු. අපි නිර්මාණයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක කැඩීරකින් කරමු. හරි. එහෙනම් අර ටික ලියමු ඒ වුණාට. දත්තේ ලියන්න එපා. මොකද රූප සටහන තුල අපි ලකුණු කරන්නේ දත්තේනේ තේම. එතකොට දත්තේ මොකක්ද කියන එක වැදගත්. අපි දත්තේ තුල තියෙන දේ තමයි රූප සටහන තුල ලකුණු කරන්නේ. හොඳේ. මේ දත්තේ තුල තියෙන කාරණා ටිකනේ අපි රූප සටහන තුල ලකුණු කරේ. එතකොට දත්තේ මොකක්ද කියන එක වැදගත්. සහ කල යුත්තේ මොකක්ද කියන එකත් වැදගත්. ඔන්න අපේ කට්ටිය පළවෙනි කාරණේ ජ්‍යාමිතික ප්‍රමේය සාධනය. ඊට පස්සේ අපිට තියෙනවා ඔය කියන ජ්‍යාමිතික සම්බන්ධයක් සමහරක් විට ඕන වෙනවා ඇති. ඒ සම්බන්ධයත් පාවිච්චි කරලා කරන්න තියෙන දෙයක්. ගැටලුවක් ඔන්න අපිට තියෙනවා. හරි නේද? මේක මම ඔයගලන්ට කොහොමත්
ඕගොල්ලන්ට ද්විපද මොකද්ද? සමද්විපාද ප්‍රමේය උගන්වද්දී කරපු දෙයක්. මේක මගේ නෝට් එකෙත් මේ ප්‍රමේය ඔප්පු කරන විදිය ඇති. සමහරක් විට ඕගොල්ලෝ බැලුවා නම් ඒක හොයාගන්න පුළුවන් වෙයි. මට මතකයි මම ජ්‍යාමිතික ප්‍රමේය ඔක්කොම ඔප්පු කරා. සාරාංශයේත් එක්කම විධිමත් සාධනය කියලා ඔක්කොම පිළිවෙලකට කළා දෙයි. හරි B කොටස. ABC ත්‍රිකෝණයේ AB හා AC පාද සමාන. එහෙනම් අපිට එක්තරා ත්‍රිකෝණයක් තියෙනවලු. අපි අඳගමු මේ ත්‍රිකෝණේ. පාද දෙකක් සමානයිලුනේ. ඒ කියන්නේ මේක සමද්විපාද ත්‍රිකෝණයක් ඉතින්. හරි. ABC නම් ත්‍රිකෝණයක් තියෙනවලු. ඒ ABC නම් ත්‍රිකෝණයේ AB පාදය හා AC පාදය සමානයිලු. ඒත් එක්කම B කෝණයේ හා C කෝණයේ B කෝණයේ සමච්ඡේදකය ගන්නලු. C කෝණයේ සමච්ඡේදකය ගන්නලු. C කෝණයේ සමච්ඡේදකය ගන්නලු. ඔය කියන සමච්ඡේදක ඒ B කෝණයත් C කෝණයත් දෙකට මැදින් බෙදුවට පස්සේ ඔය කියන සමච්ඡේදක හමු වෙනවලු D නම් තැනකදී. මේක තමයි D. ඔය D නම් තැනේදී හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා දික් කරන ලද AD. AD කියන පාදයේ දික් කරනවා. දික් කරන ලද AD ගිහිල්ලා හම්බ වෙනවලු කොතනදීද? B නම් ලක්ෂයේදී. ඒක හම්බ වෙනවලු අපිට B නම් ලක්ෂයේදී. නෑ E නම් ලක්ෂයේදී. E නම් ලක්ෂය තුල හමු වෙනවලු. එහෙනම් ඔන්න රූප සටහන. තොරතුරු ටික ලකුණු කරගත්තා. ඒ අනුව රෝමාංක 1 පළවෙනි සාධනය. දැන් ඉතින් අරවල නොලිව්වට කමක් නැහැ. ඇයි තේම දැන් මේකදී ඕනේ නැත්තේ මේකදී අපිට දත්ත ටික ඔක්කොම ටික දීලා ඒක ඔක්කොම ටික දීලානේ. කලියුතු දෙයක් දීලානේ. අතනදී අපි ජ්‍යාමිතික සම්බන්ධයක් ඉතින්. හොඳේ. එහෙනම් දැන් අපිට සාධනය විතරක් තිබ්බාම ප්‍රමාණවත්. මේක නිර්මාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිර්මාණය කරන්න තිබ්බොත් නිර්මාණය මොකද්ද කියලා ලියන්න. මේක අවශ්‍ය නැහැ. BD හා DC සමාන බව. BD පාදයයි DC පාදයයි සමානයි කියලා පෙන්වන්න. ඉතින් අපි දන්නවා මේ කියන කෝණයේ සමච්ඡේදකය නෙමෙයි. මේක කෝණ සමච්ඡේදකය. මේකත් කෝණ සමච්ඡේදකයක්. ඒ කියන්නේ මේක y නම් මේකත් y. අපිට පොඩි දල සටහනක මෙන්න මෙහෙම ගත්තම මම මේක x කියලා එහෙනම් මේකත් x. මේක y නම් මේකත් y. මුලින්ම මම කියනවා AB කියන පාදය සමානයි AC කියන පාදය. ඇයි ඒක දත්තය? හරි. මම ඒක පෙන්නලාම දුල්මෙනි ගන්නම්ද? එම නිසා ABC කෝණය සමානයි ACB කෝණය. සමද්විපාද ප්‍රමේය. සමද්විපාද ප්‍රමේය. ඒ අනුව අපි දන්නවා දෙකයි ABC කියන්නේ 2x නේ. එම නිසා 2x ACB කියන්නේ 2y දෙපැත්තම දෙකෙන් බෙදුවොත් එම නිසා x සමානයි මොකටද? y. එම නිසා x සමානයි y. මම මුලින්ම xx කියලා ඔක්කොම දාගෙන යන්නේ නැතුව මම ඔප්පු කරලා පෙන්නනවා. ඒ දෙන්න එක වගේ. කියන්නේ මේ x කියන කෝණයත් මේ y කියන කෝණයත් දෙකම එක වගේ. එහෙනම් දැන් මම කියනවා එම නිසා නැත්තම් එබැවින් DBE කෝණය සමානයි DCE. හරි. එහෙනම් මේ කෝණ දෙක සමානයි කියන්නේ x කෝණයයි y කෝණයයි සමානයි කියන්නේ මේක ඉස්සරහා තියෙන DC පාදෙට මේක ඉස්සරහා තියෙන BD පාදෙ. එම නිසා BD කියන පාදය සමානයි DC කියන පාදෙට. ඇයි? මේ කෝණ දෙක සමානයි. සමාන කෝණ වලට සම්මුඛ පිරිපාද සමානයි. ඒ කියන්නේ සමද්විපාද විලෝමය. සමද්විපාද විලෝමය.
ඔන්න එහෙනම් රෝමාංක 1. ඔන්න එහෙමනම් රෝමාංක 1. පළවෙනි ඔප්පු කිරීම. සමද්විපාද විලෝම. ඕනනම් සමාන කෝණ වලට සම්මුඛ පාද සමානයි කියලා ලියන්නත් පුළුවන්. ඔන්න පළවෙනි කාරණා. ඊළඟට දෙවෙනි කාරණාව තුල අපිට කියනවා සාධනය කරලා පෙන්නන්නලු. එහෙමනම් BDE කියන ත්‍රිකෝණයයි ඒත් එක්කම ECD කියන ත්‍රිකෝණයයි අංග සමයි කියලා. අපි දන්නවා ඉතින් දැන් අපි ඔප්පු කරගත්ත මේ දුරට මේ දුර සමානයි කියන විත්තිය. හරිද? එච්චරයිනේ. ඊට අමතරව කෝණ දෙකක් හරි. ඒකත් අපි දන්නවා. වෙන මොකුත් අපිට තොරතුරක් ගලප ගන්න විදියක් නැහැනේ. අපිට බෑ DE සමානයි DE. ඒක කියන්න නම් දෙවුෂත් පුළුවන්. හැබැයි අපිට ඒකයි අංග තුනක් තිබ්බට අපිට අංග සම කරන්න පුළුවන් ද බලන්න. අපිට ওই ත්‍රිකෝණ දෙක අංග සම කරන්න බැහැ ළමයි. මොකද දන්නවද? මේ පාදෙට මේ පාදේ සමානයි කියන්න පුළුවන්. ඒක හරි. ඒක ඔප්පු කරන්නේද? මේක පොදු පාදේ කියලා කියන්නත් පුළුවන්. DE සමානයි DE පොදු පාදේ කියන්නත් පුළුවන්. හැබැයි තව අපිට මේ කෝණේ සමානයි මේ කෝණේ කියලා කියන්නත් පුළුවන්. අපි ඔප්පු කරන්නේ x සමානයි y කියලා. එහෙනම් පාද දෙකක් හරි කෝණ එකක් හරි. එහෙනම් පාකෝපානේ. හැබැයි පාකෝපා ගන්න නම් පාද දෙක මැද්දේ කෝණේ තියෙන්නේ නේ. නමුත් මේකේ පාද දෙක මැද්දේ කෝණේ නැහැ. මේකනේ ගැලපෙන පාද දෙක මේ පාදයයි මේ පාදයයි. ඒ දෙක මැද්දේ නෙමෙයි කෝණේ තියෙන්නේ. එහෙනම් ඉතින් ඒ පාරෙන් ගිහිල්ලා වැඩේ ගොඩ දාන්න බෑ. තව කාරණයක් ඔප්පු කරගන්න වෙනවා. එහෙනම් අපේ කට්ටිය මම දැන් කියනවා මෙහෙම කතාවක්. හොඳට බලන්නකෝ. මම මෙහෙම කතාවක් කියනවා. හරි ඔක්කොම ලහ ගන්නකෝ. මම දැන් කියනවා මෙහෙම කාරණයක්. හරි මම මෙහෙම කාරණයක් කියනවා. මුලින්ම මම ගන්නවා ABE ත්‍රිකෝණය හා AEC කියන ලොකු ත්‍රිකෝණ සලකනවා. මම ඔය කියන ලොකු ත්‍රිකෝණ දෙක සලකනවා. මම ඔය කියන ලොකු ත්‍රිකෝණ දෙක සලකලා මට බැරිද අංග සම කිරීමකට යන්න. අපිට ඒ ඔප්පු කිරීමට යන්න විදියක් නැහැනේ. ඒත් බෑනේ. ඒකෙත් අර ප්‍රශ්නෙම එනවා. ඒත් ඔය ප්‍රශ්නෙම එනවා. ලොකු ත්‍රිකෝණ දෙකෙන් මේ ප්‍රශ්නෙම ඒත් එනව නේද? ඇයි? අපිට තියෙන්නේ AB ට AC සමානයි කියන කාරණේ විතරයි. එහෙමයි. ඊට අමතරව AE කියන්නේ පොදු පාදය කියන එකත් හරි. ඒත් ඉතින් අර කතාවම නේ. එහෙනම් අපිට මේ පැත්තෙන් කරගන්න විදියක් නැත. ලොකු ත්‍රිකෝණ දෙකෙන් වැඩේ කරගන්නත් බෑ. එහෙනම් අපි ගත්තොත් ඒක ස්වංශ වැඩක් නැහැ නේද? ඒ ත්‍රිකෝණ දෙක අංග සම කිරීම තුලින් අපිට ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. හරි. අපිට ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරලා ටිකක් ලොකු පාරක යනවා. ඒත් දැන් මේ කවුරු හරි කෙනෙක් කියනවා නම් මේකේ ADE කියන්නේ නෑ ADE නෙමෙයි. අපිට කෙලින්ම කියන්න පුළුවන් නම් මෙන්න මේ කෝණෙට මේ කෝණේ සමානයි කියලා කෙලින්ම කියන්න පුළුවන් නම් වැඩේ හරි. අපිට එහෙම තර්කයක් ගන්න බෑ. කවුරු හරි කියනවා නම් ඒ කෝණ දෙක සමානයි කියලා ඒක බොරු. දුල්මිනි හිතනවා නම් මේ දෙක එකපාරටම සමානයි කියලා කියන්න තර්කයක් තියෙනවා කියලා. ඒක දීලා නැහැනේ. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. අපිට එහෙනම් ඉස්සෙල්ලාම එතන ඔප්පු කරන්න වෙනවා. මම දකිනවා ඒ පාර නම් හැබැයි ටිකක් දුර පාරක් මම දැක්කේ. දුර පාරක් තමයි ඔන්න ඉතින් දැක්වන මම මුලින්ම කියනවා මෙහෙම. හරි. ඒකත් බෑනේ බිනෝප කියනවා අපිට ඉතින් BE කියන දුරයි BE කියන දුරයි
EC කියන දුරයි සමානයි කියලා ගන්නවලු. පුළුවන් ද අපේ කට්ටිය අපිට එහෙම කරන්න? BE කියන දුරයි එයා කියනවා EC කියන දුරයි සමානයි කියලා ගන්නවලු. එහෙම කියන්න තර්කිකුත් නැහැ. එහෙම කියන තර්කයක් නැහැ. ඒකත් අපිට දීලා නැහැ නේ බිනෝක. ඒක ගන්නත් බෑ. ඒකටත් මොකක්වත් තර්කයක් නැහැ. හේතුව මොකක්ද? ඒතර හේතුවක් නැහැනේ. මේ ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ මේක කෝණ සමච්ඡේදකයක් වුණා කියලා ඔප්පු කරගන්න පුළුවන් නම් හරි. හරි. එහෙනම් ඔන්න බලන්න අංග සම කරන විදිය. පොඩ්ඩක් දුර පාරක යන්න. ඔන්න මුලින්ම බලන්නකෝ. මම මුලින්ම ABD කියන ත්‍රිකෝණය හා හරිද? අපි ගන්නවා ABD ත්‍රිකෝණයයි ADC ත්‍රිකෝණයයි. ඔන්න ඔය කියන ත්‍රිකෝණ දෙක සලකනවා. ඔන්න ඔය කියන ත්‍රිකෝණ දෙක. හරිද? ඔය ත්‍රිකෝණ දෙක අරගෙන අංග සම කරනවා. එහෙනම් කියනවා AB පාදය සමානයි AC පාදය. ඒක දත්තය. ඒත් එක්කම BD පාදය සමානයි DC පාදය. ඒක කිව්වා. ඉහත සාධිතයි. ඊට පස්සේ කියනවා ABD කෝණය සමානයි ACD. ඒක දත්තය. එහෙම නැත්නම් ඉහත සාධිතයි කියලා ගන්නත් පුළුවන්. අපි ඔප්පු කරන්නේ x සමානයි y කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ කෝණට මේ කෝණේ සමාන වෙන්නේ නැහැ. එහෙනම් මේ පාදේ හරි මේ පාදෙට මේ පාදේ හරි මේ පාදෙට එහෙනම් පාද දෙකක් මැද්දේ කෝණයක්. එහෙනම් එම නිසා ABD ත්‍රිකෝණය අංග සමයි ADC කියන ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව? පාදයයි කෝණයයි පාදයයි පාකෝපා. පාකෝපා. ඔව් ඕනේ නම් අපේ කට්ටිය AD සමානයි AD ගන්නත් තිබ්බා. ඒකට පාපාපා අවස්ථාවෙන් ගන්නත් තිබ්බා. ඕනනම් AD සමානයි AD ගන්නත් තිබ්බා. එහෙනම් පාපාපා අවස්ථාවේ යටතේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්නත් තිබ්බා. ඒ අවස්ථා දෙකම තිබ්බා. එම නිසා දැන් මම කියනවා ත්‍රිකෝණ දෙක අංග සම වෙච්ච නිසා එහෙමනම් අනිවාර්යයෙන්ම දැන් අපිට පුළුවන් කියන්නේ BAD කෝණය එහෙම නැත්නම් BAE කෝණය සමානයි CAE. අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග. එහෙනම් දැන් අපි දන්නවා අනිවාර්යෙන් මේ කෝණට මේ කෝණේ සමානයි කියන විදිහ. ත්‍රිකෝණ දෙක අංග සම කරගත්ත නිසා. ත්‍රිකෝණ දෙක අංග සම කරගත්ත නිසා. හරිද? එහෙනම් දැන් අපිට දෙව්ෂාත් පුළුවන් නේද ගලපන්න. එහෙමනම් දැන් අංග සම කරලා ඔප්පු කරානේ මේ කෝණ දෙක සමානයි කියලා. එහෙනම් දැන් වැඩේ හරි. එහෙනම් දැන් ABE ත්‍රිකෝණය හා ACE ත්‍රිකෝණය සලකා ලොකු ත්‍රිකෝණ දෙක ගත්තොත් එහෙනම් දැන් පුළුවන් AB පාදයට සමානයි AC. ඒක දත්තය. ඒත් එක්කම AE සමානයි AE පොදු පාදය. ඒත් එක්කම දැන් මොහොතකට කලින් ඔප්පු කරපු දේ BAE සමානයි CAE. ඉස්සෙල්ලා ඔප්පු කරා ඊට සාධිතයි. එම නිසා ABE
මොකක්ද අංග සම අවස්ථාව පාද දෙකක් මැද කෝණ පහ කෝපා. ඒකත් හරි නේද? එහෙනම් දැන් අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරපු නිසා එම නිසා කියන්න අපිට BE කියන පාදය සමානයි EC කියන පාදයට. අංග සම ත්‍රිකෝණ වල අනුරූපන්. එහෙම නැත්නම් ඉතිරියන්. හරි නේද? එහෙනම් දැන් අපේ වැඩේ. දැන් ඉතින් අපේ වැඩේට යන්න පුළුවන් එහෙමනම් මොකක්ද? BDE කියන පොඩි ත්‍රිකෝණයයි ඒත් එක්කම ECD කියන පොඩි ත්‍රිකෝණයයි සමාන කරන්න. හරි. එහෙනම් දැන් අපිට පුළුවන් අපේ BDE ත්‍රිකෝණය හා EDC ත්‍රිකෝණ සලකා. දැන් ඉතින් ඔප්පු කරලා තියෙන වැඩේ හරි. මුලින්ම අපි කියමු එහෙමනම් DBE කෝණය සමානයි DCE ඉහත සාධිතයි සලකු කරා. ඒත් එක්කම BD සමානයි DC එක මුලින්ම ඔප්පු කරා. ඉහත සාධිතයි. ඒත් එක්කම අපිට පුළුවන් කියන්න දැන් මොහොතකට කලින් ඔප්පු කරා PE පාදය EC පාදයට සමානයි. ඒකත් ඉස්සර ඔප්පු කරා. එහෙනම් පාද දෙකක් මැද්දේ කෝණය. එහෙනම් BDE ත්‍රිකෝණය අංග සමයි EDC කියන ත්‍රිකෝණයට. මොකක්ද අංග සම අවස්ථාව? පාද දෙකක් මැද්දේ කෝණය. පාකෝ පහ. ටිකක් ලොකු පාරක් ඔන්න මම නම් දැක්කේ. මීට වඩා කෙටි පාරක් තියෙනවා නම් කියන්න. ටිකක් විතර දුර පාරක් ඉතින් මම දැක්කේ. ඒක කොහොමද දුල්මනි ගන්නෙ? ඔව් ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඔව් ඒකෙනුත් පුළුවන්. ඇත්ත. ඒක ගන්නත් පුළුවන් නේද? ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඉවර වෙලා අර කෝණ දෙක සමානයි කියලා අරගෙන. එතකොට මේ අංග සම පියවර අඩු වෙනවානේ. හොඳයි. කෙනෙක්ගේ අදහසක් දීලා තියෙනවා. හොඳයි. මේ අංග සම පියවර නැතුව යන්න පුළුවන් ක්‍රමයක් ගැන අදහසක් තියෙනවා. එහෙම නේද? ඔව්. මම තුන් පාරක් අංග සම කරානේ. ත්‍රිකෝණ යුගල් කටල තුනක්. මෙන්න මේ ස්ටෙප් එක මග ඇරලා යන්න පුළුවන් වෙන ස්ටෙප් එකක් ගොල්මිනිගේ අදහසක් තියෙනවා. හොඳයි. හොඳ අදහසක්. මුලින්ම මේ කියන ත්‍රිකෝණ දෙක අංග සම කරනවානේ. අංග සම කරලා ඉවර වුණාට පස්සේ අපි කියනවා මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයිනේ. අංග සම ත්‍රිකෝණ වල ඉතිරි අංග. එම නිසා මේ කෝණයයි මේ කෝණයයි සමානයි කියලා ඔප්පු කරගන්න පුළුවන් කියලා. ඔව්නේ. මේ කෝණය සමාන නම් මේ කෝණයට අනිවාර්යයෙන්ම මේක 180 රින මේ කෝණෙනේ. මේකත් 180 රින මේ කෝණ. එහෙනම් මේ කෝණ දෙක අනිවාර්යෙන් සමානයි. ඕනනම් අපිට ඒ කෝණ දෙක සමාන කරන්න තිබ්බා. ඒ කෝණ දෙක සමාන කරලා මේ කෝණ දෙකත් සමාන හින්දා මේ පාදෙට මේ පාදෙත් සමාන හින්දා අපිට කියන්න පුළුවන් කෝකෝපා යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා. දුල්මිනි මට කියන්නේ ඒකනේ. කෝකෝපා යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලානේ මට කියන්නේ. ඔව් ඒක ගන්නත් පුළුවන්. ඕනනම් ඒකෙන් කරන්නත් පුළුවන්. ඒකත් හරි. ඒකත් හොඳ අදහසක්. මං කරගත්තේ ඊළඟ පියවරටත් ලේසි වැඩක්. මං කරගත්තේ අවසාන පියවරටත් ලේසි වෙන්නයි. ඒකයි මං ඒකත් බලලා කරේ. වැඩ ගොඩක් තියෙන ගානක් ඉතින් මේක. රෝමාංක 3 දැන් මට ලේසි කරන්න. දුල්මිනි කල්පනා කරලා බලන්න රෝමාංක 3 මට දැන් ලේසි කරන්න. මම ඒකත් හිතලා තමයි ඒක කරලා දැම්මේ. දැන් අපිට කියනවා නේද BC පාදයේ ලම්බ සමච්ඡේදකයේ E බව පෙන්නන්න. එහෙනම් දැන් මට පුළුවන් කියන්න මෙහෙම කතාවක්.
දැන් මට පුළුවන් කියන්න මෙහෙම කතාවක්. මේක ලම්බ සමච්ඡේදක. කියන්නේ මෙතන ලම්බක බව කියන්නත් ඕනේ සමච්ඡේදනය. ඒ කියන්නේ සමාන කොටස් දෙකකට වෙන්න වෙලා කියන එකත් කියන්න ඕනේ. දැන් මට කියන්න පුළුවන් BEB කෝණය සමානයි DEC. BEB කෝණය DCB. ඇයි අංග සම ත්‍රිකෝණවල ඉතිරියන්නේ? අංග සම ත්‍රිකෝණවල කතන්දරේ කිව්වනම් හරි. හරිද? නමුත් DEB ධන DEC සමානයි අංශක 180ක්. එහෙම නේද? මේ කෝණ දෙක සමානයි. ඒ වගේම මේ දෙන්නගේ එකතුව 180. සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඒක කියන්න පුළුවන්. සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඒක කියන්න පුළුවන් නේ මට. සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එම නිසා DEB සමානයි DEC සමානයි අංශක 90. ඒක ප්‍රත්‍යක්ෂයි. ඒ දෙන්නගේ එකතුව 180යි. ඒ දෙන්න සමාන නම් අපිට තේරෙන එක කෝණයක් 90යි. ඒක ප්‍රත්‍යක්ෂයි. තවද BE කියන පාදය සමානයිනේ EC ට. කලින් ඔප්පු කරානේ. මෙදී ඉස්සෙල්ලා ඔප්පු කරානේ ඉහත සාධිතයි. එම නිසා නිගමනය එම නිසා AE යනු ලම්බ සමච්ඡේදකය වේ. ඒ මොකද මම එහෙම කියන්නේ ලම්බක බව තියෙනවා මෙතන 90ක් වෙන බව තියෙනවා පෙන්වන්න පුළුවන් ඔප්පු කරලා ඒත් එක්කම මේකෙන් පාදයේ දෙකට කැඩෙනවා කියලා BE සමානයි EC තුලින් අපි නිගමනය කරනවා. එහෙනම් අනිවාර්යෙන් AE යනු ලම්බ සමච්ඡේදකය වේ. AE යනු ලම්බ සමච්ඡේදකය වේ. අන්න ඒකයි එතන ඔප්පු කිරීම. එතකොට දුල්මිණී එතන ඔප්පු කිරීම කරන්න දුල්මිණීට සිද්ධ වෙනවා මම හිතන්නේ අංග සම කරන්න නේද? නෑ මම අංග සම කරේ නැහැ 90යි කියලා පෙන්නන්න දුල්මිණී. කෙලින්ම 90යි කියලා කියන්න බෑ. 90යි කියලා කියන්න මේ තර්කිකේ තියෙන්න ඕනේ. මේ කෝණයට මේ කෝණය සමානයි කියන තර්කේ තියෙන්න ඕනේ. මේක 180යි කියන තර්කේ තියෙන්න ඕනේ. මේ ලොජික් දෙකම ඕනේ. මේ තර්ක දෙකම ඕනේ. මේකත් ඕනේ මේකත් ඕනේ. ඒකෙන් තමයි 90යි කියලා පෙන්නන්නේ. ඊට පස්සේ කලින් අංග සම කරපු නිසා අපි දන්නවා BE පාදයට EC පාදය සමානයි කියලා. කලින් කරපු නිසා. ඒ නිසා අපි BE පාදයට EC පාදය සමානයි කියලා කියන්න පුළුවන්. ඒක තමයි එතන සිද්ධිය වෙලා තියෙන්නේ. දැන් දෙවිෂාට අදහසක් ආවද? ලකු වැඩක් තමයිත් තිබ්බ නේද? එහෙම නැත්නම් සමච්ඡේදකය කියන වචනේ ස්වාංශි නෑ. මෙතන වචන දෙකක් තියෙනවා. අපේ කට්ටිය වර්ධවා තේරුම් ගන්න. ගොඩක් කට්ටිය හිතන්නේ අර දෙක සමාන වුණාම ඇති කියලා. එහෙම නෙවෙයි. මෙතන වචන දෙකක් මේ වචනේ තුල තියෙනවා. කරුණු දෙකක් තියෙනවා. ලම්බ සමච්ඡේදකය. එතකොට ස්වාංශි කරුණු දෙකක්. ලම්බ සමච්ඡේදකය. ලම්බ කියන්නේ 90ක් කියන එක. ඒක ඍජු වෙන්න ඕනේ කියන එක. සමච්ඡේදකය කියන්නේ පාද දෙකකට කැඩෙන්න ඕනේ කියන එක. තේරුණා නේද? අනිවාර්යෙන් කරුණු දෙකම ඕනේ. ලම්බක වීමත් ඒත් එක්කම සමව ඡේදනය වීමත් කියන දෙකම ඕනේ. ඒකයි මේ වචනේ තේරුම.
තේම හරිද වැඩි? හරි. ඔයගොල්ලෝ එහෙමත් අවුලක් නැහැ. ඔව්. පැහැදිලි එහෙම කරන්නත් පුළුවන්. බද්ධ කෝණ කියලා සමාන කරන්න බෑ අපිට පිළිදු. එහෙම හේතුවක් නැහැ. අපිට එහෙම සමානයි කියලා ගන්න කිසිම තර්කයක් නැහැ. ඒක වැරදි. අපිට නිකම්ම කෙලින්ම මේ දෙක සමාන වෙන්නේ නැහැ දෙන්නේ. පිළිදු. ඒක වැරදි පිළිදු. අපිට මේ කෝණ දෙක නිකම්ම සමානයි කියලා කියන්න තර්කයක් නැහැ. ඒකනේ අපිට මේක අමාරුයි වැටුනේ. ඒක නිසා තමයි අපිට දෙපාරක් අංගසම කරන්න සිද්ධ වුනේ. ඔව් තේම ඒක අවුලක් නැහැ. ඒක හරි. ඒක වැරද්දක් නැහැ. අනේ ඔයා කියන්නේ පළවෙනි කොටසනේ. එතනදී හැබැයි අපි එකපාරටම ඒක සමානයි කියලා ගන්න තේම හේතුවක් තියෙනවා නේද? දැන් ඔයා ඒක ගන්නවනේ එකපාරටම සමානයි කියලා. එහෙම කරන්න එපා. ඒ ටික ඕනේ තේම. ඒ ටික අවශ්‍යයි. මොකද මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. මේ කෝණයයි මේ කෝණයයි තේම සමානයි. ඒ දෙක සමාන නොවුනොත් කවදාවත් අපිට මේක ගැන කිසිම සඳහනක් එකපාර ගන්න බෑ. මේ දෙක සමානයි. ඒ වගේම ඒ නිසා තමයි මේක xx උනේ මේක yy උනේ කෝණ සමච්ඡේදකේ. ඒ නිසා මේ මුළු කෝණයට මේ මුළු කෝණ එහෙනම් මේකෙන් භාගයකට මේකෙන් භාගයක් අනිවාර්යයෙන්ම සමානයි. අර කතාව කියන්න වෙනවා. මේ කතාව තේම කියන්නම වෙනවා. හරි? ඊට පස්සේ තමයි ඔයාගේ තර්කයට යන්න පුළුවන්. හරි නේද? අපි යන්න ඉදිරියට. වාශි මොකක්ද? ඔයා නැද්ද? ජිත්මි මොකක්ද? දැන් ගොඩක් අමාරු වෙట్లా කියන මට පේන විදිහට ඒ ගන්න. ඔප්පු කිරීමට ලකුණු 4යි. ඔප්පු කිරීමට ලකුණු 4යි. එතනින් පස්සේ කාරණාවලට BD සමානයි DC කියන එක නම් ලේසි. එතනට මම ලකුණු දෙක ගන්න වෙන්න. ඔව් එතනදී නිර්මාණය කියන එකත් දුල්මනේ කියනවා. අර නිර්මාණයේ හිතන්නේ අර කැලේ දෙක සමාන වුනේ මේ කෝණ සමච්ඡේදකය කියන එක තියෙනවා. කෝණ සමච්ඡේදකයෙන් හින්දානේ සමාන වුනේ. හරියයිනේ. දැන් වැඩේ පැහැදිලිනේ. ලොකු වැඩක් තමයි ඉතින් තිබ්බේ. කෝණ සමච්ඡේදකය කියන එක තියෙන්න ඕනේ. දුල්මනේ එන්න අවුලන්නේ. එහෙම නැත්තම් බෑ. එහෙම නැත්තම් අපිට නිකම්ම ගන්න බෑ. හරි. හරි මම යනවා බලන්න හතරවෙනි කාරණයට. හරි ඔන්න අපේ ප්‍රතිශත පාඩමේ ගැටලුවක්. PL විසින් රුපියල් 80000ක් මුදලක් 80000ක මුදලක් 124ක වාර්ෂික සුළුපොලේ අනුපාතිකයක් යටතේ
124ක වාර්ෂික සුළු පොලිය අනුපාතකයක් යටතේ එක්තරා මූල්‍ය ආයතනයකින් ණයට ගත්තා. එහෙනම් එම ආයතනය මාසික පොලිය ගණනය කරන්නේ නම් මාසික පොලිය අනුපාතකයේ කොහොමද? ඉතින් අපේ ළමයි මොකද කියන්නේ? හරි අමාරු ප්‍රශ්නයක්. එහෙම නේද? වාර්ෂික පොලිය අනුපාතකයේ 124 නම් මාසික පොලිය අනුපාතකයයි අහන්නේ. මොකද කරන්න ඕන? අවුරුද්දක් කියන්නේ මාස 12ටමනේ. එහෙනම් මේ මාස 12ටම තියෙන අනුපාතය එක මාසයකට බලන්න මොකද කරන්න ඕන? 12න් බෙදන්නානේ. එහෙනම් මාසික පොලිය අනුපාතකයේ කීයද? 102යි. වාර්ෂික පොලිය අනුපාතකයේ මාසික කරන්න 12න් බෙදන්න. ණය මුදල සඳහා මාසකට ගෙවිය යුතු පොලිය මුදල ගණනය කරන්න. එහෙනම් ණය මුදල 80000යි. එහෙනම් 80000න් 102ක්. මාසික පොලිය අනුපාතකයේ 102යි. එහෙනම් 0.2 කැපෙනවා. එහෙමනම් රුපියල් 1600ක් එනවා. රුපියල් 1600ක් එනවා. ඒකත් හරි. මාස 10කට පසුව ණය මුදල සහ පොලිය මුදල ගෙවීමට පියල් අපේක්ෂා කරයි නම් ගෙවිය යුතු මුළු මුදල. එහෙනම් ඉස්සෙල්ලා හොයාගන්න වෙනවා ගෙවිය යුතු මුළු මුදල හොයන්න කලින් මුළු පොලිය. එහෙනම් ගෙවිය යුතු මුළු පොලිය හොයන්න නම් මාසෙකට 1600 ගානේ මාස 10ක්. රුපියල් 16000ක්. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල කියන්නේ ගෙවිය යුතු මුළු මුදල කියන්නේ ණයයි පොලියයි ඔක්කොම. ගත්ත ණය 80000යි ඊට අදාළ පොලිය 16000යි මේ ඔක්කොම ටික. එහෙනම් රුපියල් 96000ක් එනවා. රෝමාංක 3 මුළු පොලිය විතරයිනේ. ඊළඟ එකේදී තමයි හරි. මේ තමයි රෝමාංක 4. හරි කරලා. රෝමාංක 3ේදී මුළු පොලිය හොයන්න තියෙනවා. ඊට පස්සේ අහනවා 4 වෙනි එක. ඔව් 4 වෙනි එකේ දෙන රුපියල් 96000. ගෙවිය යුතු මුළු පොලිය හෙව්වා රෝමාංක 3ේදී රෝමාංක 4ේදී ගෙවිය යුතු මුළු මුදල. හරි. රෝමාංක 5 ඉහත ණය හා පොලී මුදල දැන් ඔයගොල්ලෝ අහලා තියෙන මේ විදිහට දැන් අපිට එකපාරටම ණය ගෙවලා දාන්න බෑ. එකපාර සල්ලි ගිහිල්ලා දාන්න අමාරුයි. එතකොට ඒගොල්ලෝ කියනවා හරි කමන්නේ. එහෙම එකපාර වුන්නේ නැහැ. ටික ටික ගෙවන්න. අන්න ඒක තමයි මෙතනක් කියන්නේ. ඉහත ණය හා පොලී මුදල ඒ කියන්නේ රුපියල් 96000 සමාන මාසික වාරික 10කින් ගෙවීමට සිදු වුවහොත් මාසකදී ගෙවිය යුතු වාරික මුදල. එහෙනම් මාසකදී ගෙවිය යුතු වාරිකයක මුදල හොයන්න 96000 අපි මොකද කරන්න ඕනේ? මාස 10ට බෙදලා දෙන්න. එහෙනම් කොච්චරක්ද? රුපියල් 9600යි. එතකොට කාටද පුළුවන් කියන්න එහෙමනම් මේ කියන රුපියල් 9600 ඇතුලේ තියෙන්නේ අපේ ගෙවිය යුතු ණය විතරද? ඔය 9600 ඇතුලේ තියෙන්නේ ණය විතරද? හොඳට කල්පනා කරලා බලන්න. ණය විතරද තියෙන්නේ? නැත. ණයයි පොලියයි දෙකම තියෙනවා. ණය මුදලෙන් කොටසකුත් තියෙනවා. පොලී මුදලෙන් කොටසකුත් තියෙනවා. අන්න හරි. ණයින් කොටසකුත් අන්තර්ගතයි. පොලිය කොටසකුත් අන්තර්ගතයි. මම ඔයගලගෙන් අහුවොත් පුළුවන් නම් කවුරු හරි දක්ෂයෙක් ඉන්නවා නම් කියන්නකෝ බලන්න. ණය මුදලෙන් කොච්චරක් ඕක ඇතුලේ තියෙනවා? ණය මුදලෙන් කොච්චරක් ඕක ඇතුලේ තියෙනවා? අන්න දුර්මනි වරද්දගත්තා. ණය මුදලෙන් කොච්චරක් තියෙනවද? ණය මුදලෙන් කොච්චරක් අන්තර්ගතද? අන්න දෙව්ෂාට අදහසක් තියෙනවා. ඔය 9600 ඇතුලේ අන්න දුර්මනි හරි විනෝප නැහැ. කෞෂාන් මොකද හිතන්නේ? 9600 ඇතුලේ ණය මුදලෙන් කොපමණ කොටසක් තියෙනවා? අන්න තේමඩ තේරෙනවා. ඒක කොහොමද අනේ ණය මුදලේ? ඉතින් අනේ අපේ සම්පූර්ණ ණය 80000යි. එතකොට ඔය 80000 තමයි ඔය කොටස් 10කට බෙදලා දෙන්නේ. එතකොට ණය මුදලෙන් මාසෙකට කොච්චර කොටසක් ගෙවන්න ඕනද? එච්චරයි අනේ හිතන්න ඕන. 80000න් 10ට බෙදන්න. 80000 10ට බෙදුවොත් කීයද? 8000යි යන්නේ. එහෙනම් ණය තියෙනවා ඔය 9600 ඇතුලේ කොච්චරක්ද? 8000ක්. එහෙනම් මම ඔයගලගෙන් ඊළඟ ප්‍රශ්නේ අහනවා. එහෙනම් ওই 9600 ඇතුලේ පොලිය කොච්චරක් තියෙනවද?
එහෙනම් ඔය 9600 ඇතුලේ පොලිය කොච්චරක් තියෙනවද? දැන් නම් අන්න කට්ටියට තේරුණා. එහෙනම් ඔය විදියට ටික ටික ගෙවනකොට ණයෙන් කොටසකුත් ටිකක් ගෙවනවා, පොලියෙන් කොටසකුත් ටිකක් ගෙවනවා. 1600 තමයි පොලියෙන් තියෙන්නේ. 8000ක් ණය තියෙනවා, 1600 පොලිය. ඔන්න ඔය විදියට තමයි අපි සාමාන්‍යයෙන් අර අපි ටික ටික ගෙවන්නේ. එතකොට ණයක් ගෙවිලා යනවා. මාස 10ක් යද්දී පොලියක් ටික ටික ගෙවිලා ඉවරයක් වෙනවා. ලකුණු ඉතින් මම හිතනවා ගොඩක් කට්ටිය මේක නම් 10ම ඇති කියලා. මෙතන ලකුණු 2යි, මේකට ලකුණු 2යි, මේකට ලකුණු 2යි, මේකට ලකුණු 2යි, මේකට ලකුණු 2යි. මම හිතනවා 10ම ඇති කියලා ඒක. මුදල් ගණන් ප්‍රතිශත ගණන් අපේ කට්ටිය දැන් හොඳට කරනවා. හොඳයි. සතුටුදායකයි. ඔව් 10ම තියෙනවා. සතුටුදායකයි. හොඳයි එහෙනම්. අඩුපාඩුවක් තියෙයි නම් හරි ගස්සේ ගමු. හරි. අපි ඉදිරියට යමු බලන්න. දවසේ අවසාන ගැටලුවේ පස්වෙනි කාරණේ පටපස්තරය යටතේ ක්‍රමාංක 1 ඒකේ අපිට පළවෙනි කොටස තුල කියනවා පන්තියක චිත්‍ර නැටුම් සංගීතය නාට්‍ය රංග කලාව හදාරන සිසුන් නිරූපණය කිරීමට අඳින වටපස්තරයක් තමයිලු මේක. ඒකේ රෝමාංක 1 නාට්‍ය හා රංග කලාව නිරූපණය කරන කේන්ද්‍රික කෝණය. නාට්‍ය හා රංග කලාව කියන්නේ මෙන්න මේ කෝණය. ඒක අපි දන්නේ නැහැ. එහෙනම් ඒක හොයන්නේ කොහොමද? අපි දන්නවා සම්පූර්ණ රවුමම 360යි. එහෙනම් ඔය කියන සම්පූර්ණ වටයම 360 නම් ඒකෙන් අඩු වෙන්න එපා අර කෝණ 3. ඒ කිව්වේ 90යි 18යි ඒත් එක්කම 144යි. ඔය කෝණ 3 අඩු වෙන්න එපා. එහෙනම් 360න් අඩු කරොත් මේ ටික 90යි 108යි 252ක්. එහෙනම් අපිට අය මේ කියනවා 108ක් එනවලු. ඔව් අංශක 108ක් එනවලු. අන්න හරි. ඔන්න පළවෙනි කාරණය. රෝමාංක 2 චිත්‍ර විෂය හදාරන සිසුන් දෙකක් නම් එහෙනම් කෝණයයි ඊට අදාළ සිසුන් ගණනයි. කෝණය ඇවිල්ලා චිත්‍ර විෂයට අදාළව 18 නම් අංශක 18කින් නිරූපණය වෙන්නේ සිසුන් දෙක නම් නැටුම් විෂය කියන්නේ කෝණය අංශක 144ක් ඊට අදාළ සිසුන් ප්‍රමාණය. අපි දන්නේ නේ x. එහෙනම් x හොයමු. මේ වානුලෝම සමානුපාත හරස් පුංචි ගන්න පුළුවන්. එහෙනම් 18 ගුණ කිරීම x සමාන කරමු 144 ගුණ කිරීම 2. එහෙනම් 18යි x සමානයි දෙවැත්තම 18න් බෙදුවොත් එහෙනම් මේක සුළු කරොත් x සමානයි එතෙන්ට 8යි 8 වරක් 2 16යි නේ. එහෙනම් චිත්‍ර විෂයට අදාළ සිසුන් කීයක් ඉඳලා තියෙනවද? 16ක් ඉඳලා තියෙනවා. නෙමෙයි නැටුම් විෂයට අදාළව. ඔව් නැටුම් විෂයට අදාළව ළමයි 16ක් ඉඳලා තියෙනවා.
නාට්‍ය හා රංග කලාව ඊළඟ එක නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් නාට්‍ය බැලීම සඳහා රැගෙන යාමට අපේක්ෂා කරන අතර එක සිසුවෙකු රුපියල් 550ක ටිකට් පතක් ගන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලා නාට්‍ය බලන්න කැමති. නාට්‍ය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙතන කෝණේ. ඒ කිව්වේ අංශක 108ක් බලන්න වෙනවා. එහෙනම් කෝණයයි ළමයි ගණනයි. එහෙනම් කෝණය අංශක 18ක් කියන්නේ ළමයි දෙකක් නම් කෝණය 108ක් කියන්නේ ළමයි කොච්චරද? අපි දන්නේ නැහැ. අපි හිතමු y. එහෙනම් ආපහු අපිට හරස්මන්ට් වලින් y හොයාගන්න පුළුවන්. 18 වතාවක් y දෙක වතාවක් 108. එහෙනම් 18යි y සමානයි එහෙනම් y සමානයි 108 බෙදුවොත් කීයක් වේවිද? 6ක්. 6 වරක් 2 12. එහෙනම් සිසුන් කීයක් ඉඳලා තියෙනවද නාට්‍ය හා රංග කලාවට? 12ක්. එක සිසුවෙක්ගෙන් එහෙනම් එකතු වෙන මුළු මුදල කියන්නේ එක සිසුවෙක්ගෙන් 550 ගානේ දෙව්ෂාක්ගේ අදහස නම් 6600යි රමිත්ගේ අදහස සරි කියන්නත් ඒක තමයිද සිසුන් ප්‍රමාණය විතරක් නෙවෙයි ඔක්කොමලගේ එකතු වෙන මුදලත් අහනවා එතනදී හොඳ එතන ලකුණු දෙකක් එතන ලකුණු දෙකක් එතන ලකුණු තුන හරිද වැඩි අපි බැලුවොත් ඊළඟ කාරණේ මොන හරිනේ දැන් මම හිතනවා තමයි ඇති අපේ කට්ටිය ලකුණු ටික ඊළඟට අපිට කියනවා අහඹ ලෙස සිසුවෙකු තෝරාගත්තොත් ඔහු නාට්‍ය බැලීමට නොයන සිසුවෙක්. ඉතින් අපි දන්නවා මෙහෙම හොයන්න. රෝමාංක 4ට පිළිතුර. මම ක්‍රමයක් වෙන ක්‍රමයක් හොයන්න. ඕගොල්ලෝ සමහරක් විට මුළු සිසුන් ගාන හොයලා ඇති. මම එහෙම හොයන්නේ මම බලනවා නාට්‍ය නොබලන කෝණේ නාට්‍ය නොබලන කෝණේ කියන්නේ ඔක්කොම කෝණේ 360න් නාට්‍ය කෝණ 108යිනේ. එහෙනම් නාට්‍ය නොබලන කෝණේ අංශක 252යි. ඔව්නේ. එහෙනම් මොකක්ද අහන්නේ නාට්‍ය බැලීමට නොයන සිසු. එහෙනම් නාට්‍ය නොබලන සිසු භාගය. එහෙම නැත්නම් සිසුන්ගේ භාගය. ඉතින් අපි දන්න ඔක්කොම සිසුන් කියන්නේ අංශක 360ක්. එහෙනම් අංශක 360කින් නොබලන ප්‍රමාණය 252යි. මේ අංශකවලින්. ඉතින් අංශකවලින් ගත්තත් පුද්ගලයන් විදියට ඕගොල්ලෝ හොයලා ගත්තාත් එකම උත්තරේ. මේක නවරච්චක්කරෙන් 360 බෙදුවොත් මට එනවා 40ක්. මේක නවරච්චක්කරෙන් බෙදුවොත් මට එනවා 2යි 72ට නවරක් 8යි. ආපහු සැරයක් මට මේක 4 වරක් චක්කරෙන් 7යි 10 වරක් චක්කරෙන් 4 වරක් චක්කරෙන් බෙදුවොත් 10යි. ඔය උත්තරේ ආවද කාට හරි? ඔව් තේමයිම ගන්නත් එක පාර පුළුවන්. එහෙම නැත්නම් ඔන්න ලේසිම දේ මම 9 වරක් චක්කරෙන් බෙදුවා ආපහු 4 වරක් චක්කරෙන් බෙදුවා එහෙම ගත්තා. ඕගොල්ලෝ සමහරක් විට මුළු ශිෂ්‍යයන් සංඛ්‍යාව හොයලා නාට්‍ය නොබලන ශිෂ්‍ය සංඛ්‍යාවත් හොයලා ඊට පස්සේ ඒක භාගයක් කරලා ඇති. ඒක වැරද්දක් නැහැ. කොහොම කරත් අපි දෙගොල්ලන්ටම එකම උත්තරේ තමයි එන්නේ. පස්වෙනි කාරණේ අංක 5. එහෙමනම් චිත්‍ර හා නැටුම් විෂයන් හදාරන
සිසුන් සංඛ්‍යාව අතර ඇති අනුපාතය එහෙනම් චිත්‍ර සහ නැටුම්. චිත්‍ර සහ නැටුම්. ඉතින් අපි දන්නවා චිත්‍ර වලට අදාළව ළමයි හිටියේ දෙන්නයි. නැටුම් වලට අදාළව ළමයි හිටියේ 16ක්. එහෙම නේද? එහෙනම් චිත්‍ර වලට අදාළව 2යි නැටුම් වලට අදාළව 16. එහෙනම් 1/8යි. කෙනෙක්ට ඕනනම් කෝණයේ විදියට අරගෙන අංශක 18යි අංශක 144යි කියලා ලියාගෙන ඒක සරල කරලා ගන්නත් පුළුවන්. ඔයගලන්ට කැමැත්ත. කෝණයේ ඇසුරෙන් ගත්තත් ඒ ප්‍රකාශ වෙන්නේ ළමයිම තමයි. ළමයි ඇසුරෙන් ගත්තත් ගැටලුවක් නැහැ. කෝණයේ ඇසුරෙන් ගත්තත් ගැටලුවක් නැහැ. භාග ලියනකොට අනුපාත ලියනකොට කිසි අවුලක් නැහැ. එහෙනම් ඒකට අදාළව මෙතන 10න් 7 වෙනවට ලකුණු 2ක්. මේක හොයාගන්නවට 1 ලකුණක්. එතන ලකුණු 10 තත්ත්වය කොයි වගේද බලන්නකෝ. හොඳයි. ඒකෙත් මම හිතනවා ප්‍රතිශත ගාන වගේම බහුතරයක් ඉන්නවා. අද දවසේ සාකච්ඡා කරපු ප්‍රශ්න පහෙන් අපේ තුන්වෙනි ගැටලුවේ තමයි කට්ටියට ප්‍රශ්න තිබ්බේ. හැබැයි තුන්වෙනි ගැටලුවේ ලකුණු 4ක් ගන්න නම් පුළුවන්. ලකුණු 4ක් ගන්න පුළුවන් තුන්වෙනි ගැටලුවෙත්. මොකද එතනදී තිබ්බේ ජ්‍යාමිතික සම්බන්ධයක් ඔප්පු කරලා දෙන්නන විතරයි. සමද්විපාදකමේ ඔප්පු කරලා දෙන්නන්නයි තිබ්බේ. ඒක කරන්න පුළුවන්. එතනින් පස්සේ තමයි ඉතින් ඉතුරු 6ට තමයි අමාරු. ඔව්. ඉතුරු කැලි තුන ඔප්පු කරන එකට තමයි පොඩ්ඩක් විතර දඟලන්න වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අපේ භාග ගාන ඒත් එකම වර්ගඵල පරිමිතිය ගාන දෙවෙනි ගාන ඒ ටිකෙත් අවුලක් නැහැ. හරි. එතකොට ආයිමි ගන්න නැත්තේ අනිත් පැත්ත. බලන කට්ටියයි ගන්න නැත්තේ නොබලන කට්ටිය නෙවෙයි නේද? එහෙමද උනේ? 10න් 3ද උත්තරේ අරන් තියෙන්නේ. අපෙන් අහන්නේ නොබලන. එතකොට 10න් 3 නෙමෙයි 10න් 3 තමයි බලන. 10න් 3ක් බලනවා කියන්නේ 10න් 7ක් බලන්නේ නැහැ. ඒක තමයි උතනදී වෙලා යන්නේ. හරි. හොඳයි. එහෙනම් අපි යමු බලන්න. එහෙමනම් සම්පූර්ණ ලකුණු බලන්න දැන් කට්ටිය කීයද කියලා. එහෙමනම් ඔන්න අද දවසට අදාළ කාරණේ අවසන් බලන්න. ලකුණු 50කින් තමයි අද මුල් ලකුණු තියෙන්නේ. 60 නෙවෙයි. ඔව් 38ක් 44ක්. හොඳයි. සයුරි ගොඩක් හොඳයි. තේම හොඳයි. හිමිදු. ඔව්. මම දැක්කු විදියට නෑ අද ලකුණු තියෙන්න ඕනේ 50 ගණන් එන්න බෑ පුතේ. අද එන්න ඕනේ 60න් නෙවෙයි. අද 50න් එන්නේ ලකුණු. ඒතර අපේ සමහරක් අයට 54ක් ඇවිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ කොහොමද 54ක් ආවේ. අද මුල් ලකුණු ප්‍රමාණය තියෙන්නේ 50යි. 50ට අඩු වෙන්න බෑ. එක්ක 50ම වෙන්න ඕනේ. එක්ක 50ට අඩු වෙන්න ඕනේ. මොකක් හරි වැඩිපුරත් ලකුණු දාගෙන මට පේන විදිහට. හොඳයි. සේම සතුටුදායකයි. වාශි හොඳයි. පුල්වෙනි හොඳයි. හරි. අද දවසේ තුල චූටි ගැටලුවක් වුණේ අපේ ඥාමිතිය ප්‍රශ්න නැවත වතාවක් අපේ කට්ටිය. ඔව්. බලන්න සනුල හොඳයි. දෙත්නි හොඳයි. හරි. ආපහු සැරයක් ඒකේ වෙච්ච මොන හරි ඊශාන් හොඳයි. අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒ අඩුපාඩු ටික නැවත අරගෙන බලලා කරන්න. හරි. මම බලන්නම් හෙට දවසේ උදේ අමතර පන්තියක් කොහොමද දාගන්න පුළුවන් වේද කියලා. එහෙම දැම්මොත් මම උදේ 8ට විතර දානවා. මම අද රැය වෙනකොට කියන්නම් ඒක ස්ථිර කරලා මට පුළුවන් වේද බැරි වේද කියලා. ඒ මොනොත් හෙට දවස තුල ප්‍රශ්න පත්‍ර අංක 39 සාකච්ඡාවට මම ගන්නවා. ඕකටත් ඉතින් ඔයගොල්ලෝ කරලා තියන්න. බැරි වුණොත් කොහොමද ලබන මාසේ මේ පේපර්ස් ටික ඔක්කොම ඉවර කරමු. හරිද? හර්ෂණී හොඳයි. හරි එහෙනම් අදට වැඩි මෙතනින් නතර කරන්නම්. ආයිබෝවන් අපේ කට්ටිය ඔක්කොමලට. හරි සමුද පටන් සුපුරුදු කාලසටහනට වැඩ ටික වේ. සාමාන්‍ය සුපුරුදු කාලසටහනට. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න උත්සන්නයක් කොහොමද?